समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् शृणन्तु सग्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දීඝරත්තානං බෝධා ගෝතමේන සහකති සාධු මේ භවං ගෝතමෝ සංකිත්තේන කුසලා කුසලං දේසේතුති. වන්දනීය පූජනීය ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සැබෑම බුද්ධ වචනය කුමක්ද කියලා විමසන, කුමක්ද කියලා සාකච්ඡා කරන, කුමක්ද කියලා අනුශාසනා කරන බොහෝම වටින ධර්ම දේශනා මාලාවක්. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ මේ වෙනකොට සූත්‍ර දේශනා 72ක් අවසන් කරලා තියෙන්නේ. අද දවසේ අපිට දේශනා කරන්න තියෙන්නේ 73 වන සූත්‍ර ධර්මය. මහා වච්චගොත්ත සූත්‍රය. එතකොට මීට කලින් අග්ගි වච්චගොත්ත සහ තේවිජ්ජ වච්චගොත්ත කියලා සූත්‍ර ධර්ම දෙකක් මේ පින්නතුන් ශ්‍රවණය කරලා තියෙනවා. එතකොට ඒ සූත්‍ර ධර්මවලදී ඒ සූත්‍ර දේශනාවලට මුල්ලු ඒ ගෘහපතියම තමයි බුදුරජාණන් වහන්සේත් එක්ක සාකච්ඡා කරපු ඒ ගෘහපතියම තමයි මේ සූත්‍ර දේශනාවෙත් කතානායකයා වෙන්නේ. වච්චගොත්ත කියන ගෘහපතියා. පින්වත්නි, අපි අපේ ජීවිතවල සම්මා සම්බුද්ධ ශාසනයක් හමුණාට පස්සේ ඒ සම්මා සම්බුද්ධ ශාසනය තුලින් සසර දුක නිමා ගන්න නම්, සසර දුක අවසන් කර ගන්න නම් අපි ඉස්සෙල්ලාම ඒ ශාසනය හරියට දැනගන්න ඕන. ඒ ධර්මය, ඒ විනය අවබෝධයට අවශ්‍ය යම් මට්ටමකටද එපමණටවත් අපි දැන හඳුන ගන්න ඕන. එහෙම ධර්මය, විනය හරියට දැන හඳුන ගත්තේ නැත්නම් අධර්මයක් ඇහෙනකොට, අවිනයක් ඇහෙනකොට අපි දෙමන් සන්ධියකට ගියා වගේ තත්යකටපත් වෙනවා. පාරවල් දෙකක් තියෙන හන්දියකට වැටුනොත් ඒ වැටෙන පුද්ගලයා මේ පැත්තද හරි මේ පැත්තද හරි කියලා කල්පනා කරනවා. වෙලාවකට විතර මේ පැත්ත තමයි යා යුතු මඟ, වෙලාවකට විතර නෑ නෑ අනිත් පැත්තෙන් තමයි යන්න ඕනේ කියලා. අන්න ඒ වගේ ධර්මය සහ විනය අවබෝධයට අවශ්‍ය මාත්‍රයටවත්, අවශ්‍ය තරමටවත් නොදන්න ශ්‍රාවකයෝ මොකද වෙන්නේ? අධර්මය ඇහෙනකොට දෙමන් සන්ධියකට ගියා වගේ. ඒ අධර්මය හරි කියලාත් හිතනවා, අධර්මය වැරදි කියලාත් හිතනවා. ඒ අවිනය හරි කියලාත් හිතනවා, ඒ අවිනය වැරදි කියලාත් හිතනවා. හරියටම අධර්මය අධර්මයමයි කියලා ඇතුළාන්තයේ සැක මාත්‍රයක්වත් නැතුව නිදහස් චින්තනයකට එන්න බෑ ධර්මය හරියට නොදන්න කෙනාට. අවිනය අවිනයමයි කියලා ඒ නිදහස් චින්තනයට එන්න බෑ විනය හරියට නොදන්න කෙනාට. ඉතින් අපි ගොඩක් සතුටු වෙනවා ජයමග නාලිකාවේ මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් සැබෑම බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මොකක්ද කියලා දවසින් දවස සූත්‍ර එකින් එක පෙළ ගැහෙමින් අපේ පින්නතුන්ගේ අවබෝධයට උපකාර වන විදියට දිගහැරීම සම්බන්ධව. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ මහා වච්චගොත්ත සූත්‍රය මුල් කරගෙන.
එදා සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනාරාමේ. රජගහ නුවර වේළුවනාරාමේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරද්දී වච්චගොත්ත කියන මේ ගෘහපතියා සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුණ ගැහෙන්න වේළුවනාරාමයට එනවා. බුදුරජාණන් වහන්සේගේ ආශ්‍රයයට කැමති කෙනෙක් මේ. දැන් අර බුද්ධ කාලේ හිටපු සච්චක එහෙම ගත්තොත් එහෙම ඒ සච්චක බුදුරජාණන් වහන්සේගේ අගුණයටයි කැමති. අගුණයක් කියන්නයි කැමති. සච්චක ධර්මයේ අගුණය කියන්නයි කැමති. සච්චක සංඝරත්නයේ අගුණය කියන්නයි කැමති. ඔය මහා සච්චක සූත්‍රය ආරම්භයේ මේක සඳහන් කරනවා සච්චක කියන මේ පුද්ගලයා බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ අගුණයටම කැමති කෙනෙක්. ඒවා වැරදි කතා කරන්නම කැමති කෙනෙක්. නමුත් මේ වච්චගොත්ත කියන මේ ගෘහපතියා බුදුරජාණන් වහන්සේ ආශ්‍රයයට ආපු දවස් ඉඳලා ටිකෙන් ටික බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය බලවත් වෙන මානසිකත්වයක හිටපු තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙක්. මේ වෙනකොට තෙරුවන් සරණ ගිහිල්ලා තියෙන්නේ. හැබැයි සෝතාපන්න වෙලා නැහැ. මෙන්න මේ වගේ තෙරුවන් සරණ ගියපු මේ වච්චගොත්ත බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සතුටු විය යුතු සහ සිහි කළ යුතු කතා අහවරුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට කවුරු හරි ආවට පස්සේ එකවරම චතුරාර්ය සත්‍ය ධර්මයවත් එහෙම නැත්නම් පටිච්චසමුප්පාද ආදී පිළිබඳවත් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳවත් ඒ පුද්ගලයා සම කතාවට යන්නේ නැහැ. ඉස්සෙල්ලාම බලන්නේ පුද්ගලයාගේ මනෝභාවයට අනුකූලව කතා බහ කරලා ක්‍රමානුකූලව ධර්ම කතාවට නම්ම ගන්නවා, නම්මශීලී කර ගන්නවා. ඒක අපේ බුදු පියාණන් වහන්සේගේ තිබ්බ විශිෂ්ට හැකියාවක්. ඒකාතිකින් ඒක අපට උනත් ලොකු ආදර්ශයක්. අපේ ජීවිතවල උනත් ධර්මයේ පිහිටල නැති අම්ම වේවා, තාත්තා වේවා, තමන්ගේ දූ දරුවෝ වේවා, තමන්ගේ ස්වාමියා භාර්යාව වේවා, ඒ මානසිකත්වයන් එක්වර ධර්ම ශ්‍රවණයට ඇතුල් කරන්න අමාරුයි අපිට. නමන්න අමාරුයි. ඒ චිත්තසංතාන එකවර භාවනාවට යොමු කරන්න අමාරුයි. ඒ චිත්තසංතාන එකවර භාවනා වැඩසටහනකට සම්බන්ධ කරවන්න අමාරුයි. සීල භාවනා වැඩසටහනකට සම්බන්ධ කරවන්න අමාරුයි. නමුත් එකවර බැරි වුණත් නුවණින් සහ කරුණාවෙන්, නුවණත් කරුණාවත් මිශ්‍රිතව කටයුතු කිරීම තුළ අපට උනත් බුදුරජාණන් වහන්සේ ආදර්ශයට අරගෙන ඒක සතියක් ගිහිල්ලා වෙන්න පුළුවන්, මාසයක් ගිහිල්ලා වෙන්න පුළුවන්, අවුරුද්දක් ගිහිල්ලා වෙන්න පුළුවන්, අවුරුදු කිහිපයක් හරි ගිහිල්ලා වෙන්න පුළුවන්. අපේ ජීවිතවලට විශාල යහපතක් කරපු කරන අය පවා ධර්මයට ගැනීමේ හැකියාවක් තියෙනවා. සමහර දේශනා කරන අප හෝ වේවා, පින්නතුන් හෝ වේවා, තවත් කෙනෙක් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා ක්‍රමානුකූලව ධර්මයට ඇතුල් කරපු අය වෙන්නත් පුළුවන්. ඔබ අප වුණත් අපාත්‍රුණන් තින්න පුළුවන්. තවත් කෙනෙක්ගේ කරුණාවත් නුවණත් හේතු වෙලා ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගයට ආපු අය වෙන්න පුළුවන් අපි අතරුණත් ඉන්න කෙනෙක්. ඉතින් ඒ වගේ අපිත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ආදර්ශය, උතුම් ගතිගුණය අපේ ජීවිතේට ධර්මයේ තුල නැති අය අපේ පැත්තට ධර්මයේ පැත්තට යොමු කරවන්න භාවිතා කරන්න ඕන. වච්චගොත්ත ගෘහපතියා බුදුරජාණන් වහන්සේත් එක්ක සිහි කළ යුතු, සතුටු විය යුතු කතා බහේ යෙදিলা සඳහන් කරනවා දීඝ රත්තානම් බොහෝතා ගෝතමේන සහකති සාදු මේ භවං ගෝතමෝ සංකිත්තේන කුසලා කුසලං දේශේතු. භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා බහ කරන්න යොමු වෙලා දැන් ගොඩක් කල. කාලයක් තිස්සේ ආපු හොඳ කල්යාණ මිත්‍රත්වයක් මෙතන තියෙන්නේ. ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මට දැන් සැකවින් කෙටියෙන් කුසල් අකුසල් කුසලා කුසලං දේශේතු කුසල් අකුසල් දේශනා කරන සේක්වා කියලා ඉල්ලීමක් කරනවා මේ වච්චගොත්ත ගෘහපතියා. ඒලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා වච්චගොත්ත ගෘහපතිය මට ඔබට අවශ්‍ය නම් කෙටියෙනුත් දේශනා කරන්න පුළුවන්.
අවශ්‍ය නම් මට විස්තරාත්මකව වුණත් දේශනා කරන්න පුළුවන් කුසලය සහ අකුසලය පිළිබඳව. නමුත් වච්චගොත්ත ඔබට මේ අවස්ථාවේ සැකවින් එහෙම නැත්නම් කෙටියෙන් විස්තර කළොත් ප්‍රමාණවත්. කියන්නේ වච්චගොත්තගේ මානසිකත්වයට අනුකූලව බුදුරජාණන් වහන්සේම සඳහන් කරන වච්චගොත්ත ඔබට දීර්ඝ විස්තර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සැකවින් ඔබට මේ කුසල අකුසල ධර්මපරියාය විග්‍රහ කරන්න. මේ කුසල අකුසල ධර්මපරියාය ශ්‍රවණය කිරීමෙන් තමයි ක්‍රමානුකූලව මේ සූත්‍ර මේ ධර්ම සාකච්ඡාව අවසානයේ වච්චගොච්ච ගෘහපතියා පැවිද්ද ඉල්ලන්නේ. මේ කුසල අකුසල ධර්මපරියාය ක්‍රමානුකූලව කරගෙන යද්දී අවසානයේදී වච්චගොච්චගේ හිත පැවිද්දටත් නැඹුරු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්චගොත්ත ලෝභය අකුසලයකි. ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේ මේ වච්චගොත්තට අනුශාසනා කරනවා ලෝභය අකුසලයකි. අලෝභය කුසලයකි. එහෙම තමයි මේ දේශනාව පටන් ගන්න. එතකොට මේක අපේ ජීවිතයටත් බොහෝම වැදගත්. ලෝභය කියන අකුසල සිතුවිල්ල සාමාන්‍ය මනුස්ස හිතක දවසකට ඇති වෙන වාර ගණන් කරලා අවසන් කරන්න බෑ. රූපවාහිනියක නාට්‍යයක් බලන විනාඩි 20ක් 25ක් 30ක් බලනවා නම් ඒ කාලය තුල උපදින ලෝභසිත කෝටි ප්‍රකෝටි ගාණක්. ඊළඟට බස් රථයක ගමනක් යන කෙනෙක් පැයක ගමනක් නම් යන්නේ ඒ බස් රථයේ ඉන්න අය දකිමින් ඊළඟට බස් රථයේ තුල ගුවන්විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා ඒව අසමින් රූපවාහිනී යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒව බලමින් එහෙම නැත්නම් මහමග Tamanට පසු වෙන දේවල් දිහා බලමින් ඒ අවස්ථාවල සාමාන්‍ය කෙනෙකුට ඒ පැය තුල ඇති වෙන ලෝභහිත කෝටි ප්‍රකෝටි බිලියන ගණන්. ඒ වගේම මේ ලෝභ චිත්තය එහෙම නැත්නම් ලෝභ චෛතසිකයේ ලෝභ සිතවිල්ල කියලා කියන්නේ ආරම්මනවල ඇලෙන සිතවිල්ල කියලා කියන මේ ලෝභය කියන සිතවිල්ල දවසකට මනුස්ස సంతානයක උපදින වාර ගාන මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවේ එක තැනක සඳහන් කරනවා දින 7ක් යම් කිසි කෙනෙක් සිහි උපදවාගෙන කය පිළිබඳව හරි වේදනා පිළිබඳව හරි සිත පිළිබඳව හරි ධර්ම පිළිබඳව හරි සිහි උපදවාගෙන ඒ කියන්නේ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම පිළිබඳව උදේ වැය සමුදේ වැය ඥාන ඇති කරගෙන දින 7ක් වාසය කළොත් එයාට අරිහත්ත්වය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා බුද්ධ දේශනා සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒ සඳහන් කරන්නේ පින්නත්නි ඒ කාය වේදනා චිත්ත ධර්මයන්ගේ සිහිය පිහිටුවාගෙන නැතිවීම දකිමින් මෙයා එක දිගට ඒ යෝනිසෝ මනසිකාරය තුල වාසය කරද්දී ඒ පංචස්කන්ධ ධර්මාදිය ඇතිවීම නැතිවීම වශයෙන් දැකීම හේතු වෙලා 7 වෙනි දවස වෙනකොට මෙයාගේ කුසල හිත අති මහත් බලවත් කුසල සිතක් බවට පත් වෙලා. ඉතින් අන්නේ හිතින් සංයෝජන කප්පාදු කරනවා. සංයෝජන ධර්ම කඩලා බිඳලා දානවා. සංයෝජන ධර්ම ප්‍රහාණය කළා දානවා. එතකොට එහෙම සිහියකින් ජීවත් වෙන කෙනෙක්ට නම් ලෝභ හිත් හට ගන්න වාර ගන්න ඉතාම අඩුයි. මොකද මනාව සිහියකින් නුවණකින් ඒ දින කිහිපය ගත කරන නිසා. ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මොනතරම් නීවරණ ධර්මයන්ගෙන් තොරව ගෙවන දින 7ක්දී උතුමන් වහන්සේලා අවබෝධයට පත්වීම සඳහා පවත්වගෙන යන ඒ සිහිය කියන්නේ. එහෙම සිහියක් නැති එහෙම නැත්නම් ඊට මෙහා යම් කිසි සිහියක්වත් නැති සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගත්තම අරමුණු හැමුවේ උපදින ඇලීම් නැත්නම් ලෝභසිත මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. මේ ලෝභය උපදිනවා පින්නාති අපේ ජීවිතයේ ආකාර 3කට. එකක් තමයි නොලැබූ සැප ලැබීමේ ලෝභයක් තියෙනවා. මොකද්ද නොලැබූ සැප ලැබීමේ ලෝභය කියන්නේ? මෙහෙම එකක්. පුංචි දරුවෙක් ඉන්නවා. ඒ පුංචි දරුවට අම්මා හරි තාත්තා හරි නැත්නම් වැඩිහිටි යම් කිසි කෙනෙක් හරි රසවත් චොකලට් එකක් අතර දෙනවා.
ඒ රසවත් චොකලට් එක අතට දුන්නම මේ දරුවා ඒ චොකලට් එක අතට අරගෙන ඒ කවරේ කඩලා එක කෑල්ලක් කටේ දාගන්නකොටම ඒ දුන්න කෙනා ආපහු චොකලට් එක උදුරලා ගන්නවා. එතකොට ඒ දරුවට ඇතුලාන්තයේ දුකක් උපදිනවා ඒ චොක්ලට් එක සම්පූර්ණයෙන් විඳගන්න බැරි වුණා කියලා. පෙත්තක් අනුභව කරද්දී උදුරලා ගත්තනේ. එතකොට දරුවට ඇතුලාන්තයේ වේදනාවක් තියෙනවා, ශෝකයක් තියෙනවා. ඒ චොකලට් එක සම්පූර්ණයෙන් විඳගන්න බැරි වුණානි කියලා. අන්න ඒ වගේ මේ ලෝකයේ තුල ඉන්න සමහර අයට අතීතයේ හරියට විඳගන්න බැරි වුණ ජීවිත තියෙන්න පුළුවන්. අතීතයේ හරියට විඳගන්න බැරි වෙච්ච ආදරයන් තියෙන්න පුළුවන්. අතීතයේ හරියට විඳගන්න බැරි වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී එක දේවල් තියෙන්න පුළුවන්. අන්න ඒ අතීතයේ හරියට පොඩ්ඩක් විඳිනකොට උදුරගත්තා වගේ ඒක කර්මානුරූපව හරි වෙනත් කෙනෙකුගේ විසම ක්‍රියා ප්‍රතිපාටියක් තුල හරි ඒ Tamanට හිව විඳගන්න බැරිව අත්ත හැරිච්ච දේවල් ජීවිතේ වරින් වර මතක් වෙනවද නැද්ද? කියන්නේ රූපේ හරියට මට විඳ ගන්න බැරි වුණා. ඒ කියන්නේ ඒක හරියට බලා ගන්න බැරි වුණා. එහෙම නැත්නම් ඒක හරියට අහ ගන්න බැරි වුණා. ඊළඟට ඒක ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ආදරයක් කර වෙන්න පුළුවන්. ඒක හරියට විඳ ගන්න බැරි වුණා. අනේ ඒක මට ආයේ කවදානම් විඳ ගන්න ලැබෙයිද? දැක ගන්න ලැබෙයිද? අහ ගන්න ලැබෙයිද? ඊළඟ භවයේ හරි මට ඒක හමු වෙනවා නම් බලා ගන්න, අහ ගන්න, විඳ ගන්න කියලා නොලැබූ සැප ලැබීමේ ලෝභයක් Tamange හිතේ තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. නොලැබූ සැප ලැබීමේ ලෝභයක්. සමහර අයට ඕක තියෙන්න පුළුවන්. එහෙම පොඩ්ඩක්වත් විඳලා නැහැ Taman. එහෙම පොඩ්ඩක්වත් මේ වෙනකොට විඳලා නැති සමහර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී අරමුණු කර කර අනේ මට ඒක කවදානම් විඳ ගන්න ලැබෙයිද කියලා නොලැබූ සැප පිළිබඳව එහෙමත් සමහර අයට ලෝභහිත බොහෝ වාරයක් උපදින්න පුළුවන්. සමහර අයට ටිකක් විඳලා අතහැරිච්ච දේවල් විඳ ගැනීමේ ලෝභයත් සමහර අයට විඳ ගන්නව බැරි වෙච්ච දේවල් තියෙන්න පුළුවන් මේ ජීවිතේ. අන්න ඒවා විඳ ගැනීමේ ලෝභය පළවෙනි ලෝභය. දෙවෙනි එක ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය. දෙවෙනි එක තමයි මේ ලෝභය කියන මේ අකුසලයේ දෙවෙනි ස්වභාවය තමයි ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභය. ඒ කියන්නේ මේ වෙනකොට ලැබුණු දේවල් තියෙනවා නම් ජීවි අජීවි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් දෙමව්පියන්ට දරුවන් කියන්නේ ලැබූ සම්පතක්නේ. වටිනවනේ. දෙමව්පියන්ට දරුවෝ වටිනවනේ. එතකොට අන්නේ දෙමව්පියන්ට දරුවෝ වටිනවා. එතකොට අන්න ඒ වටින දරුවෝ සුරක්ෂිතව පවත්වාගෙන යෑමේ ලෝභකමක් හිතේ තියෙනවා. ඒ කියන්නේ දරුවන්ට උණක් එම්බිරිසාවක්වත් හැදෙන්න දෙන්නේ නැතුව කාගෙන්වත් කිසිම අතුරු අන්තරාවක් වෙන්නේ නැතුව මහමගේ අද්දිපවා වාහනයකින්වත් බයිසිකලයකින්වත් කිසිම අනතුරක් වෙන්නේ නැතුව ඊළඟට මේ විදිහේ දරුවා ඊටාම සුවසේ ජීවිතේ පවත්වාගෙන යනවනම් කොච්චර හොඳද කියලා කැමැත්තක් ලෝභයක් තියෙනවද නැද්ද දෙමාපියන්ට? තියෙනවා. අන්න ඒ වගේ ඒක තමන්ගේ ස්වාමියා අරමුණු කරලා වෙන්න පුළුවන්, භාර්යාව අරමුණු කරලා වෙන්න පුළුවන්, අම්මා තාත්තා අරමුණු කරලා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියන් අරමුණු කරලා වෙන්න පුළුවන්, යහළු මිත්‍රාදීන් අරමුණු කරලා වෙන්න පුළුවන්. පණ ඇති විඥාන සහිත සමහර මේ වෙනකොට ලැබිලා තියෙන තමන්ගේ කරගත්ත වැරදිලා නමුත් මගේ යයි කියලා හිතෙන යම් යම් සම්පත් මේ වෙනකොට තියෙනවා නම් තමා සන්තකේ අන්න ඒවා අතුරු අන්තරාවක් වෙන්නේ නැතුව හොඳට සුවසේ සැපසේ පවත්වාගෙන යෑමේ ලෝභයක් හිතල තියෙනවා. ඊළඟට ඒක භෞතික දේවල් වශයෙන් ගත්තොත් ඉඩ කඩම් යාන වාහන ඒක ජංගම දුරකථන ඉඳලම ජංගම දුරකථනේ වුණත් තමා සතු වස්තුවක්නේ. අන්න ඒකේ වීදුරුව කැඩෙන්නේ නැතුව නැත්නම් ඒකේ වෙනත් අතුරු අන්තරා වෙන්නේ නැතුව කාටවත් අයිති වෙන්නේ නැතුව කියන හොරකම් කරගන්න බැරි විදියට අන්න ඒ ජංගම දුරකථනේ පවා ඒ ලැබුණු සම්පත පවා මේ වෙනකොට තමාගේ වෙලා තියෙන පුංචි සම්පත පවත්වා ගැනීමේ රැක ගැනීමේ කැමැත්තක් එහෙම නැත්නම් ලෝභයක් ඔය හිතේ තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ.
ඒ විදියට ඉඩ කඩන් ඊළඟට නිවාස යාන වාහන මේ විදියට කනක රාබරණ ඇඳුම් පැළඳුම් පාවහන් වලින් ඉඳලාම ගත්තොත් පින්නත්නි ඇත්තටම තමන්ගේ ගෙදර මේ වෙනකොට තියෙන සමහර අයගේ රෝස ගහක් වුණත් ඒක වුණත් හොඳින් පවත්වාගෙන යෑමේ ලෝභයක් තමන්ට තියෙන්න පුළුවන්. ඒකනේ කවුරුරේ කරන් ගියොත් දුක් උපදින්නේ. අමාරුවෙන් හදාගත් එක අමාරුවෙන් රැකගත් එක කියලා දුක් වෙනවනේ. ඒ අපි දන්නවනේ තණ්හාව කොතනද? එතනනේ දුක් උපදින්නේ. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඉස්සෙල්ලා නොලැබූ සැප සම්පත් නොලැබූ සැප ලැබීමේ ලෝභය තියෙනවා, කැමැත්ත තියෙනවා. ඊළඟට ලැබූ සැප සම්පත් ඊටාම සුරක්ෂිතව යහපත් අතුරු අන්තරාවක් ලෙඩක් දුකක් වෙන්නේ නැතුව රැකගෙන පවත්වා ගැනීමේ කැමැත්තක් ලෝභයක් තියෙනවා. ඊළඟට ලෝභය තවත් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා සමස්තයක් ලෙස සැප විඳීමේ. සැපෙන් ජීවත් වෙන්න ඕනේ කියලා එහෙම සමස්තයක් ලෙස ගත්ත ලෝභකමක් තියෙනවා. මං සැපෙන් ඉන්න ඕන කියලා. සමහර අය මේ ශාසනය තුල කටයුතු කරන්නේ මේ සසර ගමනේ නිදහස් වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්න. සමහර අය එහෙම සංසාර දුකෙන් නිදහස් වෙන්නනේ මේ ශාසනය තුල හැසිරෙන්නේ. සමහර අය ජීවත් වෙන්නේ සසර සුවපත් කරගන්න. ඒ කියන්නේ සුවපත් කියන්නේ සැපවත් කියන එක. ඒ කියන්නේ සසර ගමන සැපෙන් යන්න ඕනේ. ඊළඟ භවයේ සැපෙන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ සමස්තයක් ලෙස සැප විඳීමේ ලෝභය හිතේ තියෙනවා. ඒ කියන්නේ නොලැබූ සැප විඳීමේ ලෝභයත් ඊළඟ ලැබූ සම්පත් පවත්වා ගැනීමේ ලෝභයත් ඊළඟ සමස්තයක් ලෙස ජීවිතේ සැපවත් කර ගැනීමේ ලෝභයත්. يعني මෙහෙම ඇහෙද්දී අපේ පිටුතුන් තේරුම් ගන්න ඕනේ ලෝභය කියන්නේ අපේ මුළු ජීවිතේම වෙලාගත්ත එන ශරීරයක ඔය නහර ස්නායු එහෙම ගත්තට පස්සේ එහෙම ඔය සමහර ඡායාරූප වලින් අපි දකින්නේ ඒක මුළු ශරීර පුරාම මුල් ගොඩක් වගේ අර පැතිරලා තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝභය කියන එක මුළු ජීවිතේම වෙලාගෙන තියෙන්නේ. ඒකනේ පින්නන්ති බලන්න කොච්චර බණ අහනවද, කොච්චර භාවනා කරනවද, කොච්චර ධර්ම මනසිකාර පවත්නවද, කොච්චර භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවද, කොච්චර ධර්ම සාකච්ඡා කරනවද. නමුත් තවමත් ලෝභය ප්‍රහාණය වෙලා නැහැනේ. ඒ ලෝභය කියන ධර්මය දුරු කරන්න ප්‍රහාණය කරන්න අවුරුදු ගාණක් උත්සාහ කළත් මොකද වෙලා තියෙන්නේ? දැන් අර තේරී ගාථාවල සඳහන් කරලා තියෙනවා සීහා කියලා තෙරණින් වහන්සේ නමක් සම්බන්ධ තේරී ගාථාවක්. ඒ ගාථාවේ සඳහන් වෙනවා ඒ තෙරණින් වහන්සේ පින්වත්නි කාමරාගාදී ක්ලේශයන්ගෙන් මඩනා ලදුව. ඉතින් මේ සඳහන් කරලා තියෙන විදිහටම අපි මේ සිහිපත් කරන්නේ කාමරාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් මඩනා ලදුව සුභ සංඥාවට වැටෙන සුළු රාග චිත්තයාගේ වසඟයට පැමිණෙමින් මම සත් වසක් අවුරුදු 7ක් චිත්ත සමතයක් නැතුව කෙලෙසයන් නිසා අසීමාන්තික දුකක් විඳ කියලා එතුමේ සඳහන් කරලා තියෙනවා. අවුරුදු 7ක් පැවිදි වෙලා භික්ෂුණියක් වෙලා අවුරුදු 7ක් රාගයෙන් ගැලවෙන්න බැරුව. ඒ කියන්නේ ලෝභයේ බලවත් තත්ත්වනේ රාගය කියන්නේ. ඒ ලෝභයෙන් ගැලවෙන්න බැරුව, ඒ රාගයෙන් ගැලවෙන්න බැරුව මෙතුමිය අවුරුදු 7ක්ම පින්නත්නි කෙලෙසයන් නිසා මහා දුකක් විඳලා තියෙන. එතුමිය සඳහන් කරලා තියෙනවා මම කෘෂ වෙලා, මං කෙට්ටු වෙලා ඊළඟ මම පඬු පැහැ කියන්නේ පාණ්ඩු පැහැයටපත් වෙලා ඊළඟ දුර්වර්ණ වූ සිරුරෙන් සත් වසක්ම කෙලෙස් දුකෙන් දුකටපත් වෙමින් දිවා රෑ මහාන සුවයක් නොලබමින් පැවිදි සුවයක්වත් ලබන්න තියෙන රාගෙන් එච්චර පිච්චි ඉඳලා තියෙන්නේ අවුරුදු 7ක්. අවසානයේදී ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ ක්ලේශ ධර්මයන් ලෝභාදී ක්ලේශ ධර්මයන්ගෙන් කොහෙට ගියත් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. සමහර අසත්පුරුෂයන්ගෙන් අපිට සමහර ප්‍රදේශවලට ගිහිල්ලා, සමහර රටවල් වලට ගිහිල්ලා, සමහර ස්ථානවලට ගිහිල්ලා අපි හිතමු අපි හඳට ගියා කියලා. සමහර අයගෙන් ගැලවෙන්න. ඒත් හඳට ගියත් හඳේ තියෙන දේවල් ගැන ලෝභය උපදිනවද නැද්ද?
එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ දසදහසක් සක්වල කොහේ ගියත් ලෝභයෙන් නම් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ සදහටම. එතකොට මෙතුමිය සඳහන් කරනවා මට දිවා රෑ පැවිදි සුවයක්වත් තිබ්බේ නැහැ කියනවා මේ රාගය නිසා. අවසානයේදී මෙතුමිය හිතනවා උපවැදි වෙන්නත් බෑ. ඒ තේරී ගාථාවල සඳහන් කළ තුන මෙතුමියට ගිහි ජීවිතේ පිළිබඳ පුදුමාකාර කලකිරීමක් තියෙන්නේ. ඒ උපවැදි වෙන්නත් බෑ. පැවිද්ද රැකගෙන යන්නත් බෑ. මෙතුමිය අන්ත අසරණ වෙනවා. ඇයි ලෝභය ඇවිල්ලා කරදර කරනවා. රාගයේ වශයෙන් ඇවිල්ලා කරදර කරනවා. මෙතුමිය අන්තිමට මොකද්ද ගන්න තීරණේ? සියදිවි නසා ගන්න. ගිහි ජීවිතයට යන්නත් බෑ. ඇයි ඒ ගිහි ජීවිතේ මෙතුමියට දැනෙන්නේ හීන ධර්මයක් විදියට. ඒ කාම සම්පත් සමග අරගෙන යන ජීවිතේ. මෙතුමියට පැවිදි ජීවිතය අරගෙන යන්නත් බෑ මේ රාගෙන් පුදුම කරදරයක් තියෙන්නේ. අන්තිමට මෙතුමිය හිතනවා සියදිවි නසා ගන්න ඕනේ කියලා. හැබැයි මෙතුමිය රාගෙන් කරදර වෙනවා කියලා නිකන් නම් හිටියේ නෑ. මෙතුමියේ වසර මොකද කළේ? රාගයත් එක්ක යුද්ධ කළා. පැරදෙන හැම මොහොතකම සමතේ උපදවා ගන්න උත්සාහ කළා. විදර්ශනාවෙන් ඒව දිහා බලන්න උත්සාහ කළා. මේ වගේ අර සමහර අය ඉන්නවනේ ලේසියෙන් පින්නත් අතහරින්නේ නැහනේ පරාජය බාර ගන්න කැමති නැහනේ. මරණාසන්න මොහොත දක්වාම සමහර අය උත්සාහය අතාරින්න නැතුව කටයුතු කරන්නේ තමන්ගේ ඉලක්ක වෙනුවෙන්. ඒ වගේ මෙතුමියගේ ජීවිතේ යට කරගෙන යන්න කොච්චර ලෝභය දිවා රෑ ආවත් මෙතුමියත් අතහැරියේ නෑ සමතේ උපදවා ගන්න වෙහෙසත් විදර්ශනා කරන්න ගන්න උත්සාහයත්. ඒ දිටි අවසානයේදී මෙතුමිය තීරණයකට එනවා සීදී නසා ගන්න ඕනේ කියලා. ඉතින් මෙතුමිය ඒ තේරි ගාථාවේ සඳහන් කරලා තියෙනවා ලණුවක් අරගෙන වනයේට යනවා. වනයේට ගිහිල්ලා පින්නත් පොඩ්ඩක් අපි හිතලා බැලුවොත් එහෙම ඒ මනෝභාවය ඒ කියන්නේ එතුමිය يعني මේ ලෝකේ සමහර අය අර පුරුෂයා මට හිමි වුන්නේ මේ ස්ත්‍රිය මට හිමි වුන්නේ ඊළඟට අරය මට වෙනස්කම් කළා මෙයා මට වෙනස්කම් කළා අරයාගේ ආදරයෙන් මම පෙරදුනා කියලා මේ ලෞකික දේවල් වෙනුවෙන් අරය බැන්නා මෙයා බැන්නා කියලා ලෞකික දේවල් වෙනුවෙන් ජීවිතයේ අතහරින ලෝකයක් තුල මෙතුමියගේ මනෝභාවය බලන්නකෝ. මම වසක් රාගයෙන් ගැලවෙන්න උත්සාහ කළා. රාගය ප්‍රහාණය කරන්න උත්සාහ කළා. මට ආපහු අර ජරා ජීර්ණ ගිහි ජීවිතයට යන්න බෑ. මට පැවිද්ද කරගන්නත් බෑ. ඉතින් අපට හරීම සංවේදීව දැනෙන්න ඕනේ පින්නත් අපි වගේම හුස්ම ගත්ත ඒ උත්තමාවියන් වහන්සේලාගේ මනෝභාවයන්. ඉතින් ඒ උත්තමාවියන් වහන්සේ ඒ වනයට යනකොට තිබ්බ මානසිකත්වය කොහොම මනෝභාවයක් ඒ වෙලාවේ වැඩ කරන්නේ නැද්ද? ඉතින් අවසානයේදී සඳහන් කරනවා පින්නත්නි ලණුව අත්තක ගැට ගහලා ඒ ලණුවේ ඒ කඹේ අනිත් කොන ගෙලේ ගැට ගහගෙන හිර කරගන්න උත්සාහ කරනකොටම මොකද උනේ? ආශ්‍රව ෂය වුණා. සියලුම කාමාශ්‍රව, භවආශ්‍රව, අවිද්‍යාශ්‍රව ෂය වුණා. මෙතනින් තව දෙයක් අපිට ගන්න පුළුවන්. අපි උත්සාහ අතාරින් නැතුව මේ කෙලෙස් ධර්ම එක්ක හැප්පුණොත් හැම මොහොතකම හැප්පුණොත් අපි හීනෙවත් නොහිතන මොහොතක අවබෝධය සිද්ධ වෙයි. අපි රාගයත් එක්ක දේශයත් එක්ක මෝහයත් එක්ක හැපි ඉන්නවා කියනකොට හැම තිස්සෙම මේකට අපිව යට කරගෙන යන්න දෙන්නේ යට කරගෙන ගියත් අපි ආපහු පටන් ගන්නවා ඒකට ප්‍රහාරයල කරන්න. සමතය ඇති කර ගනිමින් හරි විදර්ශනා කරමින් හරි. අපි හිතමු අද උදෑසන කාලේ යම්කිසි කෙනෙකුගේ චිත්තසංතානයේ එහෙම රාගය හටගත්ත කියලා. තව වෙනත් අකුසලයක් හරි. මෙයා ඒවත් එක්ක යුද්ධ කර හිටිය කියලා. හවස අවබෝධය සිද්ධ වෙන්න පුළුවන්. බලන්න මෙතුමිය සත් වසක් යුද්ධ කරලා අවසානයේදී මහා කලකිරීමකටපත් වෙලා ගෙල වැළදා ගන්න අවසාන මොහොතේ ඒ නිසා පින්නත් මේ වෙන අපිට ගන්න තියෙන මේ
ආදර්ශය මොකද්ද? උත්සාහය අතාරින්න එපා. තමන්ගේ ජීවිතේ රාගේ යට කරගෙන යනව වෙන්න පුළුවන්, සමහර අවස්ථාවල දේශේ යට කරගෙන යනව වෙන්න පුළුවන්, මොනවා හරි අකුසලයක් තමන්ගේ ජීවිතේ යට කරගෙන යනවා වෙනවා පුළුවන් පින්වත්නි. උත්සාහය අතාරින්න එපා. මේවත් එක්ක නැවත නැවත හැප්පෙන්න. හැප්පිම යන්න. ඒ සටන් ඒ යුද්ධ මේ ලෝකයේ ගම්භීර යුද්ධ විදිහට අපි සඳහන් කරන්නේ. හරිම ශ්‍රේෂ්ඨයි. අනිවාර්යයෙන්ම කවදා හරි ඕවට ඔය කරන සටනට, ඔය කරන කෙලෙස් යුද්ධයට, කෙලෙස් එක්ක ඔය කරන යුද්ධෙට දවසක සංයෝජන ප්‍රහාණයෙන් තමයි ජය ලැබෙන්නේ. ඒ නිසා පින්නති මේ උත්තමාවියන්ගේ ජීවිත අරගත්තට පස්සේ අපිට එහෙම ලොකු ශක්තියක් ගන්න පුළුවන් මේ ලෝභයෙන් ගැලවෙන්න. ඉතින් මෙන්න මේ විදියට බුදුරජාණන් වහන්සේ ඒ වච්ච ගොත්ත කියන ඒ ගෘහපතියට සඳහන් කරනවා, පින්වත් වච්ච ගොත්ත මේ ලෝභය අකුසලයක්. ඉතින් යම් කිසි කෙනෙක් මේ ලෝභය දුරු කිරීමට අවශ්‍ය ඒ රාගය දුරු කරන්න අසුභය හරි නැත්නම් ඒ ලෝභ චෛතසිකය දුරු කරන්න අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා ආදී වඩමින් ඉදිරියට යෑම තුල යාගේ ජීවිතේ වැඩෙනවා. මොකද්ද? අලෝභය කියන කුසලය. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් වච්ච ගොත්ත දේශය අකුසලයකි, අදේශය කුසලයකි. ඒ දේශය ගැනත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ පිනතුන් දන්නවා මේ ජීවිත කාලය පුරාටම තමන්ගේ ජීවිතයේ ද්වේෂය යට කරගෙන ගිය වාර කොච්චරක් තියෙනවද කියලා. එයාත් හරිම අමාරු කාර්යයක්. එයාගෙනුත් ගැලවිලා ජීවත් වෙනවා කියන එක පහසු නෑ. අවස්ථාව ලැබෙනකන් ඉන්න හරියට ආහාරයක් අනුභව කරන්න අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්න තිරිසන් සතෙක් වගේ තමයි දේශය කියන්නේ. මේ භාවනා කරන්න උත්සාහ කරනවා, විදර්ශනා කරන්න උත්සාහ කරනවා, බණ අහනවා, මේ කේන්ති යනවා. ඉතින් සමාජයත් බලන්න කොච්චර විසමද කියලා. සමාජය මොකද කියන්නේ? බණ අහනව නේද? භාවනා වැඩසටහන් වලටත් යනව නේද? ඔහොම කේන්ති යන එක හොඳද? බලන්න, ඒක දුරු කරන්න වෙරදරන කෙනා තමයි දන්නේ ඒකේ අපහසුව. ඔය අකුසල් අඳුනගෙන අකුසල් දුරු කරන්න උත්සාහ කරන කෙනෙක්, ඔය වැඩේ හරියට දන්න කෙනෙක් කවදාවත් එහෙම කියන්නේ. එයා දන්නවා මේ අකුසල් කියන්නේ එහෙම මේ එකපාරට දුරු කරන්න බැරි, එකපාරට මේ දමණය වෙන්නේ නැති මේ ලෝකේ තියෙන හිතුවක්කාරම ධර්ම කියලා අකුසල්. ඉතින් එහෙම අකුසලයේ දුරු කිරීමේ ප්‍රතිපදාවක් නැති, ප්‍රායෝගිකව ඒකේ අපහසුතාවය ගැන හැඟීමක් නැති අය මොකද කරන්නේ? සමහර විට තමන්ගේ නිවසේ වෙන්න පුළුවන්, සමහරට තමන්ගේ සමාජය තුල හරි වෙන්න පුළුවන්. කෙනෙක්ගේ අතින් වරදක් වුණා කියලා දැනගත්ත ගමන් නිඳා කරන්න පටන් ගන්නවා. මහා ලොකු උපාසකයා නේද? මහා ලොකු උපාසිකාව නේද? අන්න කාමයේ අරදව හැසිරෙනවලු. අන්න ප්‍රාණඝාත කරනවලු. අන්න බොරු කියනවලු. ඇයි? එයා දන්නේ මේ අකුසල් දුරු කිරීම කියන එක කොච්චර අපහසු, මේ ලෝකේ අමාරුම දේ කියලා. දන්න කෙනා කවදාවත් බණ අහන කෙනෙකුට, භාවනා කරන කෙනෙකුට තරහ ගියාට නිඳා කරන්නේ නැහැ. මොකද එයා දන්නවා මේ අනවරාග සංසාරේ පන්න නැවත ආශ්‍රව වශයෙන් නැවත හටගන්න බලවත් අකුසල ධර්මයක් කියලා මේ දේශාදී අකුසල්. ඉතින් මේ දේශය කියන එකත් ආකාර කිහිපයකට අපේ හිතේ හට ගන්නවා. අපි ඒවා එදිනදා ජීවිතේ තේරුම් ගන්න ඕන. ඉස්සෙල්ලාම දේශය ඇති වෙනවා රෞද්‍ර ස්වභාවයෙන්. අපේ හිතේ උපදිනවා දේශය රෞද්‍ර ස්වභාවයෙන්. සමහර අයට කියන්නේ යකෙක් වගේ, අමනුෂ්‍යෙක් වගේ ආදි වශයෙන් එහෙම රෞද්‍ර ස්වභාවයෙන් දේශය හට ගන්නවා. ඊළඟට බය ස්වභාවයෙන්ුත් දේශය හට ගන්නවා. දැන් හොල්මනක් දැක්කට පස්සේ ඇති වෙනවනේ බය. ඒ බය අර වරදට ඇති වෙන බය නෙවෙයිනේ. දැන් වරදටත් ඇති වෙනවනේ හිරියොත්ප්ප කියලා එකක්.
එතනදිත් අපි කියනවා වරදක් වෙනකොට සමහර අයට වරද ගැන ලැජ්ජාව හිරි ඊළඟ ඔත්තප්පේ කියන්නේ ඒ වරදට ලැබෙන විපාක ගැන බය ඇති වෙනවා කියලා. ඒ බය නෙවෙයි මෙතනදී සඳහන් කරන්නේ. ඒ ඔත්තප්පේ කියන්නේ වෙනම චෛතසිකයක්. දේශය කියන්නේ වෙනම චෛතසිකයක්. දැන් හොල්මනක් දැක්කම එහෙම ඇති වෙන්නේ අන්න එහෙම බයක්. ඒ ආරම්මණය ප්‍රතික්ෂේප කරන ස්වභාවයේ මනෝභාවයක් ඒ වෙලාවට ඇති වෙන්නේ. එතකොට බය ස්වභාවයෙන් දේශය ඇති වෙනවා. ඊළඟට රෞද්‍ර ස්වභාවයෙන් දේශය ඇති වෙනවා. ඊළඟට පිළිකුල් ස්වභාවයෙන්ුත් දේශය උපදිනවා. දැන් තරුණියෙකුට හරි තරුණයෙකුට හරි ඔය ගෙදරකට ගියාට පස්සේ යම් කිසි දුවෙක් හරි පුංචි ඇවිදින නැත්නම් උඩු බැලිය අතරින් හරි දුවෙක් හරි පුතෙක් හරි මල මුත්‍ර කරගෙන හිටියොත් අන්නේ වෙලාවට ඇතිවෙනවා පිළිකුලක්. අන්න ඒක පිළිකුල් ස්වභාවයෙන් එන දේශය. ඊළඟට සමහර අයට ශෝක ස්වභාවයෙන් එන දේශය තියෙනවා. දැන් සමහර අය වෙන ආදරය කළා එහෙම ආදරය කරපු කෙනා වෙනස් වුණාට පස්සේ දුකට බැන්නා කියලා කියන සමහර අය. අන්න ඒ මෙන්න මේක අවස්ථාවක්. ඒ කියන්නේ ශෝක ස්වභාවයෙන් එන දේශය. අරයාගේ ආදරය වෙනස් වුණා, යා චපලුණා කියලා මං දුකටයි බැන්නේ, දුකටයි ගැහුවේ කියලා එහෙම ඒ ශෝකී ස්වභාවයෙන් එන දේශය. ඊළඟට තව මෙහෙම දෙයක්ත් තියෙන පින්නත් මේ අකුසල් වල තියෙනවනේ ඔය වංචක ධර්ම කියලා වැඩපිළිවෙලකුත්. ඒ කියන්නේ දැන් ඔන්න අපේ ඔය මාවතගම් පැත්තේ එහෙම හරියට රිලව් ඉන්නවා. ඒ රිලව් වෙලවන්නේ මේ පැත්තේ අය අමුතු ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. ඉතින් අපි දන්න එක මහත්මයෙකුත් ඉන්න. මේ මහත්මයා මොකද කරන්නේ? හරියට අමනුෂ්‍යයෙක්ගේ වගේ ඇඳුමක් ගෙනලා තියෙනවා. ඒක අර පුංචි කාලේ අර මේ පෙරපාසන් වලදී අර හා ඇඳුම ඇඳගත්තා වගේ තමයි ඒක ඇඳගත්තට පස්සේ හැබැයි කළුවම කළුයි. නිකන් දැක්කට පස්සේ අමනුෂ්‍යෙක් වගේ. මෙයා මොකද කරන්නේ? මේ වත්තර රිලව් වෙනකොට අරක ඇඳගෙන එළියට පයින්නවා. එතකොට මොකද කරන්නේ? දැන් මෙයා මනුස්ස වේශයෙන් නිද්දිනා රිලව් කවදාවත් දුවන්නේ නැහැ. මෙයාටත් ගොරෝ එනවා. හැබැයි අරක ඇඳගෙන පැන්නොත් එහෙම සතියකට විතර ආපහු රිලව් වෙන්නේ නැහැ කියනවා. එතකොට ඇත්තට මේ රිලව් බය උනේ වෙස්වලාගෙන ආපු පුද්ගලයෙකුට. වෙස්වලාගෙන ආපු පුද්ගලයෙකුටනේ බය උනේ. ඇත්තට මේ ඒ වෙස් ඇතුලේ හිටියේ පුද්ගලයෙක්නේ. අන්න ඒ වගේ. එන අමනුෂ්‍යයා කියලා පෙනුනට ඇතුලේ හිටියේ මිනිස්සෙක්. අන්න ඒ වගේ මේ ලෝභ දේශ මෝහ ආදී කෙලෙස් ධර්මවල තියෙනවා පෙන්නගෙන ඉන්නේ වෙන එකක්. හැබැයි ඇතුලේ තියෙන්නේ ලෝභය නැත්නම් රාගය. පෙන්නගෙන ඉන්නේ වෙන එකක්. හැබැයි ඇතුලේ තියෙන්නේ දේශය. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔන්න මේ බස් රථයක තරුණයෙක් යනවා. වාඩි වෙලා යනකොට ඔන්න අවුරුදු 50 60 අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි බස් එකට නගිනවා. ඉතින් මෙයාට වගේ වගක් නැහැ. මෙයා අහක බලාගෙන යනවා. ඊළඟට මොකද වෙන්නේ? ඔන්න මේ බස් රථයට නගිනව අවුරුදු 18ක 20ක තරුණියක්. ඒ තරුණියත් ඇවිල්ලා මොකද කරන්නේ? දැන් මේ තරුණයා කිට්ටුව හිටගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මෙන්න මෙයාට කරුණාවක් උපදිනවා ආසනෙ දෙන්න. දැන් ඉතින් අර තරුණියට හිතෙන්නේ අනේ මේ අයියා හරි හොඳ කෙනෙක්. හරිම කරුණාවන්තයි. මට සීට් එක මට ආසනෙ දුන්නා. ඇත්තට මෙතන මොකක්ද උනේ? කරුණා වේශයෙන් එන ලෝභය. දැන් සමහර අය කියන්නේ අපි ඒවා තේරුම් ගන්න ඕනේ හින්දා මේවා කියන්නේ. දැන් සමහර අය කියනවා අනේ යා මට නංගි කෙනෙක් වගේ කියනවා. නැගණියක් වගේ. අනේ මට යා අයියා කෙනෙක් වගේ. අම්මලා තාත්තලා ඇහුවට පස්සේ එහෙම කියන්නේ. කියන්නේ සහෝදරයෙක් වගේ, සහෝදරියක් වගේ. අවසන් වෙන්නේ කොතනින්ද? විවාහෙන් අවසන් වෙන්නේ. අන්න මෛත්‍රී වේශයෙන් එන රාගය. අර රිලව් එලවන්නට අර වෙස් මුහුණක් දාගෙන එන්නේ. අර රිලවට බැලුව බැලමට පේන්නේ අර අමනුස්ස වෙස් මුහුණ. නමුත් ඇතුළේ ඉන්නේ වෙන කෙනෙක්. පුද්ගලයෙක් ඉන්නේ. අන්න ඒ වගේ මෛත්‍රිය ඉස්සරහට දාගෙන පිටිපස්සෙන් මොකද වෙන්නේ? රාගය එනවා. ලෝභය එනවා. දැන් බලන්න මේ කාරණාවත් සිහිපත් කරන්න ඕන. මොකද දැන් වර්තමානයේ බොහෝ අය පැවිදි ජීවිතයට ඇතුල් වෙන්න මේ අදහස් කරගෙන ඉන්නවා. පැවිදි ජීවිතේට සමහර තරුණියන් ඇතුල් වෙනවා ආදරය කරන කාලේ. මේව කියන්න මොන නිසා මේ කියන්නේ වර්ධින්න පුළුවන් තැන් නිසා. වර්ධින්න කලියෙන් අපි ඒව නිවැරදි කරගන්න ඕන නිසා. සමහර තරුණියන් ආදරය කරන කාලේ ශාසනයට එනවා. ආදරය කරපු තරුණයා හරි තරුණිය හරි
එයත් එක්ක හොඳට කතා බහ කරලා වෙන වෙලා ශාසනයට එනවා. ශාසනයට ආවට පස්සේ කාලයක් යද්දී මෙයාට මෙන්න මෙහෙම අදහසක් එනවා. අනේ අර තරුණයා මට කොච්චර ආදරෙන් කටයුතු කළාද. අනේ අර තරුණිය මට කොච්චර මේ උදව්පදව් කළාද මම ආදරය කරපු කාලේ. මම ගුණවන්ත කෙනෙක් නම් මම එයාට මේ කළ ගුණ සලකන්න ඕන. කෘතඥතා වේශයෙන් එන රාගය. මේ හොඳට අපි තේරුම් ගන්න ඕන තැන්. දැන් සමහර අය විවාහ වෙලා කාලයක් ගිහිල්ලා ඔන්න සාමියාට හරි භාර්යාවට හරි කලකිරෙනවා මේ සසර ගැන. ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න ශාසනයට ඇතුල් වෙනවා. ශාසනයට ඇතුල් වෙලා කාලයක් ගියාට පස්සේ මෙයාට හිතෙනවා අනේ සාමියා මට කොච්චර උදව් කළාද? එහෙම නැත්නම් මේ භාර්යාව මට කොච්චර උදව් කළාද? අනේ මං එයා මේ ශාසනයට ඇදලා ගන්න ඕනේ. අනේ යා මම මේ ශාසනය තුල හික්මවන්න ඕන. ඒක මගේ ලොකු කළ ගුණ සැලකීමක්. කෘතඥතා වේසින් ඇතුළේ මොකද තියෙන්නේ? රාගය. එහෙම වෙලා පින්නත්නි ශාසනයෙන් ගිලිහිලා ගියපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. එහෙම වෙලා ශාසනයෙන් ගිලිහිලා ගියපු භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා. පිනුතුන්ට මතක ඇති අහලා ඇති සමහර විට විනය පිටකේ තියෙනවා කම්ම කෙනෙකුයි පුතෙකුයි පැවිදි වෙනවා. අම්මත් පැවිදි පුතත් පැවිදි වෙනවා. ඉතින් අනේ අම්මනේ අනේ පුතානේ කියලා මේ දෙන්න නිරන්තරයෙන්ම දුක සැප බලමින් හමු වෙන්න පටන් ගත්තා. මෙවැනි දේවලුත් මේ ලෝකේ වෙලා තියෙනවා. අවසාන වෙන්නේ කොතනින්ද? මෛතුන ධර්මයෙන්. විනය පිටකේ සඳහන් වෙලා තියෙන මේ සිද්ධිය. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන හැබැයි ඉස්සෙල්ලම මේ වෙස්වලාගෙන මොකක්ද ආවේ? මෛත්‍රිය කරුණාව. හැබැයි අතුලාන්තේ තිබිලා තියෙන්නේ ලෝභය. ඒක බලවත් වුණ රාගයක් බවට. ඒ වගේ මේ කෙලෙස් ධර්ම කියන්නේ අපි පුදුමාකාර විදියට රවට්ටන හැඟීම්. මුලා කරන හැඟීම්. කෙලෙස් වලින් බේරි ජීවිතයක් ගෙවනවා කියන්නේ මේ ලෝකේ අමාරුම දේ. හැබැයි ඒ අමාරුම දේ කරපය ඕන තරම් මේ ශාසනයේ ඉන්නවා. ඉඳලා තියෙනවා. අදටත් ඇති හිමුතුන් වහන්සේලා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා. ඉතින් අපේ පින්නතුන්ට රේරුකාණේ චන්දිමල ස්වාමීන් වහන්සේගේ වංචක ධර්ම පොත අරගෙන බලන්න පුළුවන් නම් කියවදී දැනෙයි කොච්චර මේ කෙලෙස් ධර්ම වංචකව තමන්ගේ චිත්ත සංතානය තුල වැඩ කරන තියනවාද කියලා. ඉතින් මෙන්න මේ විදියට බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලෝභය අකුසලයක්, ඊළඟට අලෝභය කුසලයක්, දේශය අකුසලයක්, අදේශය කුසලයක්, මෛත්‍රිය කියන එක කුසලයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතය අකුසලයක්. ප්‍රාණඝාත කිරීම අකුසලයක්. ඊළඟට ප්‍රාණඝාතයෙන් වැළකීම කුසලයක්. ඊළඟට සොරකම අන්සතු දේ ගැනීම අකුසලයක්. සොරකමින් වැළකීම කුසලයක්. කාමිත්‍යාචාරය අකුසලයක්. කාමිත්‍යාචාරයෙන් වැළකීම කුසලයක්. මුසාබස් කීම අකුසලයක්. මුසාබසින් වැළකී සත්‍යවාදී වීම කුසලයක්. පරුස වචන කතා කිරීම අකුසලයක්. පරුස වචන වලින් ඉවත් වෙලා නිවැරදි සෞම්‍ය මෘදු මොලොක් වචන කතා කිරීම කුසලයක්. ඊළඟට කේලම් සමගිය බිඳන වචන කතා කිරීම අකුසලයක්. නැති සමගියත් ඇති වෙන වචන කතා කිරීම කුසලයක්. ඊළඟට ලෝභ දේශ මොහ ආදී ක්ලේශයන් උපදින්නට හේතු වෙන ප්‍රලාප කතා කිරීම අකුසලයක්. අර්ථවත් මනවඩන හදවතේ නිධානයක් වගේ තැන්පත් කර ගන්න පුළුවන් වචන කතා කිරීම කුසලයක්. ඊළඟට සඳහන් කරනවා නැවත සඳහන් කරනවා පින්නත්නි අවිද්‍යාව අකුසලයක් කියලා. දැන් ඉස්සෙල්ලත් කතා කරේ ලෝභය ගැන. දැන් ආපහු ලෝභයක් ගැන කතා කරනවා අවිද්‍යාව කියලා. මෙතනදී අවිද්‍යාව කියලා කියන්නේ ලෝභේ බලවත්ම තත්ත්වයක්. දැන් බලන්න පින්නති සමහර අයට මේ ලෝකේ සමහර මේ බණහන් පිළිතුන්ටත් ඕක වෙලා ඇති හදිසියෙන් හරි. දැන් සමහර රූප, සමහර ශබ්ද, සමහර ගන්ධ, සමහර රස, සමහර ස්පර්ශයන්, සමහර ආදරයන් පවා ලැබෙද්දි හෝ මේ ලෝකයේ තුල ලබනයි දකිද්දි හරි සමහර අවස්ථා ඇවිල්ලා නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ රූපය වේවා, ශබ්දේ වේවා, ඒ ආදරේ වේවා ඇතුළාන්තේ එනවා දැඩි හැඟීමක්. ඒක දැඩි හැඟීමක් කියන්නේ ලෝභ හැඟීමක්. ඒ දේ මගේ වෙනව නම් කියලා. ඒ ඇතුළාන්තේ ඒ කියන්නේ දැන්
යම්කිසි අපි තු මල් ගහ දැක්කට පස්සේ ඇති වෙන ලෝභය වගේ නෙවෙයි. ඇතුළාන්තේ එනවා මේ ඝන හැඟීමක්. දැඩි හැඟීමක්. හිත ඇතුළ හිර කරන වගේ හැඟීමක්. ඒක මගේම කරගන්න තිබ්බනම්, ඒක මගේම වෙනවනම් අන්න ඒකට කියනවා අවිද්‍යාව කියලා. ඒක මේ ප්‍රතිසන්දි විපාක ලබා දෙන බලවත් අකුසලයක්. විතරක් නෙවෙයි සාලේයකේම සූත්‍රයේ සඳහන් කරන්නේ ඒක නිරේගාමී අකුසලයක් කියලා. එනේ වචනෙන් පිට වෙලා නැහැ, ක්‍රියාවෙන් පිට වෙලත් නැහැ. නමුත් ඇතුළාන්තේ අනේ ඒක මගේ වෙනව නම් කියලා හිතනව නම්, මගේ කරගන්න තිබ්බ නම් කියලා හිතනව නම්, අන්නේ අවිජ්ජාව කියන්නේ අන්න ඒකට අන්සතු දේවල් තමා සතු කර ගැනීමේ දැඩි උවමනාව, කැමැත්ත. එතකොට ඒක ලෝභයේම තවත් එක් ආකාරයක්. මේ අකුසල් වල තියෙන පුදුම ගතියක් තියෙන පින්නන්ති. දැන් එක මොහොතක හටගන්න අකුසලයේ සහ ඊළඟ මොහොතේ හටගන්න අකුසලයේ සමාන නැහැ. ඒක අවස්ථාවල දැන් හේතු ඇතුවනේ අකුසල් උපදින්නේ. ඒ හේතු වෙන දේවල් වලට අනුකූලව ලෝභය වෙනස් වෙනවා. ඒ කියන්නේ මෙහෙම දැන් අපි හිතුව දැන් මැටි ගුලියක් තියෙනවා කියලා. මැටි ගුලිය අපි ගහනවා මේ සාමාන්‍ය බිමක ගහනවා. ඔය එලිමහන බිමක ගහනවා. එතකොට ඒ එලිමහන් බිමේ තියෙන ඒ පෘෂ්ඨයේ තියෙන ගතියට අනුව අර මැටි ගුලිය තියෙනවනේ. ඒ මැටි ගුලියේ බිම ගහලා ආපු අතර ගත්තොත් අර අර තිබ්බ අර ගැඩලි සහිත ඒ ගතිය අර මැටි ගුලියේ යට පැත්තේ තියෙනවා. ඕක අරගෙන අපි ගැහුවොත් ලෑල්ලකට. එතකොට ලෑල්ලේ ලක්ෂණය ඒ මැටි ගුලියේ යටි පැත්තෙන් පේනවා. ඒ වගේ මැටි ගුලියේ ගහකට ගැහුවොත් එතකොට ඒ ගහේ තියෙන අර වක්‍රාකාර ගතියට අනුව ඒ මැටි ගුලිය හැඩ ගැහෙනවා. අන්න ඒ වගේ තමයි ලෝභය කියන අකුසලය. ඕනම අකුසලයක්. ඒ වෙලාවට ඒ දකින්න රූපය අනුව හරි, දකින්න ශබ්දය අනුව හරි, දැනෙන ගන්ධ රස ස්පර්ශ අනුව හරි, ලැබෙන ආදරය අනුව හරි, ඒ වෙලාවට තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාවේ අඩු වැඩිකම් අනුව ඒ වෙලාවට ඒ හේතු සැකසෙන ආකාරය අනුව ලෝභය වෙනස් වෙනවා. හරියට අර මැටි ගුලිය එක තැනක් ගැහුවම එක ආකාරයක්, තව තැනක් ගැහුවොත් තව ආකාරයක්. අන්න ඒ වගේ එක මොහොතක හටගත්ත ලෝභය ඒ විදිහට මාපු හටගන්නේ නැහැ. බලන්න එතකොට මේ ලෝභය කොච්චර විපරිණාම ධර්මයක්ද? එක මොහොතක මේ හටගන්න ලෝභය සමාන කරන්න බෑ ආපහු උපදින ලෝභයකට. අර සාධක වෙන ධර්ම අනුව ඒ ලෝභය මොහොතින් මොහොත මොකද වෙන්නේ? වෙනස් වෙනවා. දේශයත් එහෙමයි, රාගයත් එහෙමයි. අපි එහෙම හිතුවොත් එක සමාන රාගයක් පැයක් තිබ්බ, එක සමාන ලෝභයක් පැයක් තිබ්බ, එක සමාන දේශයක් පැයක් තිබ්බ කියලා සම්පූර්ණයෙන් වැරදි. චිත්තක්ෂණයක් පාසා මේ ලෝභය කියන සිතුවිල්ල වෙනස් ආකාරවලට තමයි ඇති වෙන්නේ නැති වෙන්නේ. මේ අකුසල් මේ චෛතසික එහෙම හරීම මේ ගැඹුරු බුදුරජාණන් වහන්සේ ගැඹුරින් එහෙම දැකලා තියෙනවා. ඉතින් මේ විදියට අවිජ්ජාව ඊළඟට නැවත ව්‍යාපාදේ සඳහන් කරනවා. ඉස්සෙල්ලත් ව්‍යාපාදේ සඳහන් කරන්නේ ලෝභය අකුසලයක්, දේශය අකුසලයක් කියලා. දැන් නැවත සඳහන් කරන වච්චගොත්ත ව්‍යාපාදය අකුසල. එතනදී ව්‍යාපාදය කියන්නේ මෙන්න මේ ව්‍යාපාදය. දැන් අපි කකුල ගලක හැප්පුණාට පස්සෙත් ව්‍යාපාදයක් උපදිනවනේ. ඒක නෙවෙයි. ඒ සමහර අයට ඇතුළාන්තයේ ව්‍යාපාදේ හට ගන්නෝ අර කලින් කතා කරන ලෝභය වගේම ඇතුළාන්තයේම නිකන් ගල් කරගෙන වගේ දැඩිව මැරෙන්න ඕන. අන්න ඒ වගේ අදහස්. විනාශ වෙන්න ඕන. හොදක් වෙන්න එපා. අත් කැඩෙන්න ඕන, කකුල් කැඩෙන්න ඕනේ. අපායට යන්න ඕනේ. ඔය වගේ එක විදියට මේ සාපකන මනෝභාවය නැති වෙන්නේ. අන්න ඒක තමයි මෙතනදී මේ සඳහන් කරන ව්‍යාපාදය. ඒක නිරේගාමී අකුසලයක්. වචනෙන් පිට වෙලා නැහැ. ඊළඟට කායික ඒ ව්‍යාපාදේ බැහැර වෙලා නැහැ. හැබැයි ඇතුලෙන් හිතනවා හොදක් වෙන්න එපා. උඩින් ඉන්න දෙයියොන් බලන්න ඕනේ. මේ වෛරයෙන් හිතන්නේ. ඔය යන වාහනේ සමහර අය කියන්නේ අරම වෙන්න ඕනේ, මෙහෙම වෙන්න ඕනේ. ඉතින් අන්න ඒක කර්මපතයක්. ඒක නිරේගාමී අකුසලයක්. ප්‍රතිසන්දි ලබා දෙන අකුසලයක්. ඊළාට ව්‍යාපාදයෙන් ඉවත් වීම කුසලයක්. ඊළඟ සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටිය අකුසලයක්, සම්මා දිට්ඨිය කුසලයක්.
ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වච්ච ගොත්තට මේ ගෘහපතියා තෙරුවන් සරණ ගිය උපාසකතුමාට මේ කුසලය සහ අකුසලය පිළිබඳව සැකවින් විග්‍රහයක් කරනවා. ඉතින් මේක අහගෙන ඉඳලා ඊළඟට මේ වච්චගොත්ත සඳහන් කරන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල මේ අකුසල් ප්‍රහාණය කරලා ආශ්‍රවය කරපු සංයෝජන ප්‍රහාණය කරපු අරිහත්ත්වේ සාක්ෂාත් කරපු එක භික්ෂුවක් හරි ඉන්නවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන වච්චගොත්ත එක්කෙනෙක් නෙවෙයි. වච්චගොත්ත 100 දෙනෙක් නෙවෙයි, 200ක් නෙවෙයි, 300ක් නෙවෙයි. විශාල පරාසයක් මේ ශාසනයේ ඉන්නවා. මේ දස අකුසල් ආදිය ප්‍රහාණය කළා කුසලයක් අභිවාගෙහිලා අරිහත්ත්වේ සාක්ෂාත් කළ භික්ෂුන් වහන්සේලා. ඊළඟට ස්වාමීනි භාගතුන් වහන්සේ මේ ආශ්‍රව ඡය කරපු එක භික්ෂුණියක් අර ඉන්නවද? එක භික්ෂුණියක් අර ඉන්නවද? ඒතර සඳහන් කරනවා 100ක් නෙවෙයි වච්චගොත්ත 200ක් නෙවෙයි. කියන්නේ වෙනත් හිතන්න බුද්ධ කාලේ කොච්චර එහෙම මේ ආශ්‍රය ඡය කරපු නිකලෙස් උත්තමයන් වහන්සේලා උත්තමායන් වහන්සේලා ඒතකොට ඉඳලා තියෙනවද? වැහි වහල වගේ රහතන් වහන්සේලා. ඉතින් මේ සාදුනාද දෙන්නටත් වඩා අපි මොකද්ද හිතන්න ඕන? අපි වගේම කෙලෙස් එක්ක සසර ගමනේ ආපු අය ඔය. බලන්න කැපවීම. සීහා තරණිය ගැන අපි මුලින්ම සඳහන් කළේ. ඉතින් මේ මොකද්ද තියෙන වෙනස අපට වඩා? උත්සාහය, කැපවීම. ඒ කෙලෙස් ධර්මයක හැප්පෙන ගතිය. ඉතින් අපේ සමාජයේ ඉන්න ඉතින් බහුතරයක් ඉතින් හැප්පෙන්නේ නැහැ නේ කෙලෙස් එක්ක. ඒකයි අපි නම් කියන්නේ දැන් මේ වෙලාවේ අපි හිතමු යම්කිසි මොහොතක් කේන්ති ගියා කියලා. Tamanට කේන්ති ගිහිල්ලා අතේ තියෙන දෙයක් හරි බිම ගැහුවා හරි කියලා හිතන්න. මොකක් හරි අසහියක් නිසා. දැන් එතනින්ම කේන්ති අවසන් වෙන්නේ නැහනේ. ඒ කේන්තිය හේතු වෙලා නැවත නැවත කේන්ති හිත් දේශ හිත් උපදිනවානේ. Taman දන්න විදර්ශනාවකින් ඒ මොහොතේම අදිෂ්ඨාන කළා සිහි උපදවාගෙන ඒ අකුසලේ මරන්න කියලා අපි කියනවා. තමන්ගේ හිතේ මොකක් හරි දෙයක් ගැන දැඩි රාගයක් ඇති වුණා කියන්නේ. ඒ රාගය ඇති වුණාට පස්සේ එවෙලෙම ක්‍රියාත්මක වෙන්න. ඒ හයිය ගන්න කියලා අපි කියන්නේ හිතට. මේක අනිවාර්යයෙන්ම කළ හැකි දෙයක්. මේ ශාසන ධර්මයට අනුකූලව අපිට තේරෙන තියෙනවා. අතීත උතුමන් වහන්සේලාට අනුකූලව ප්‍රතිපත්ති පුරපු වීරිය වඩපු ඒ තමන්ගේ ජීවිතේ මොකක් හරි රාගයක් හරි දේශයක් හරි හටගත්තට පස්සේ එවෙලෙම ඒ කියන්නේ කලකිරීම වලටපත් වෙන්නේ නැතුව කඩාමිද වැටෙන්නේ නැතුව ඒකට ඔහේ තව පැය ගාණක් ඒ අකුසල පරම්පරාවට ඉස්සරහට යන්න දෙන්නේ නැතුව හටගත්ත තමයි. හැබැයි හටගත්ත තැනින්ම කඩන්න ක්‍රියාත්මක වෙන්න. එවෙලෙම බණක් අහන්න එක්කෝ. එවෙලෙම නැත්තම් භාවනාවකට යන්න. එවෙලෙම නැත්තම් යෝනිසෝ මනසිකාරය පටන් ගන්න. එවෙලෙම නැත්තම් දහම් පුස්තකයක් කියවන්න. ඒකයි සසර ජීවිතේ මෙයාලා අපිට මෙච්චර බලපෑමක් කරා නම් මේ අකුසල් අපිට සංසාර ජීවිතේ භවයෙන් භවය මෙච්චර අපිව තලමින් පොඩි කරමින් විනාශ කරමින් ආවනම් ඇයි අපි ඔහෙ ඉන්නේ? ඇයි අපි ඔහෙ ඉන්නේ මෙච්චර මේ විරුද්ධකම් කරන මේ අකුසල් හැමුවේ ඔහෙ ගල් ගෙඩි වගේ ඔතෑණි වෙලා. ඉතින් අපි කියන්නේ අපි සඳහන් කරන්නේ මේ ඒ අකුසල් හමුවේ ඒවත් එක හැප්පෙන්න රණ්ඩු කරන්න ඒවා කඩන්න බිඳින්න ප්‍රහාණය කරන්න ඒ සුවය අත්දකින්න. අකුසලයක් හටගෙන අතීතයේ අකුසල් වලට යට වෙවි හිටපු කෙනෙකුට ජීවිතේ එක සැරයක් හරියම හටගත්ත බලවත් අකුසලයක් එවෙලෙම දුරු කරගන්න හයියක් ආවොත් ඒක හරියට කතරට වැටෙන අනුරා වැස්සක් වගේ. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණේ සුව විඳින්න. අකුසල් එක්ක හැප්පෙන්න කියලා අපි මේ නැවත නැවත සිහිපත් කරන්නේ. ඉතින් මේ වච්චගොත්ත ගෘහපති යහන්නේ එතකොට එහෙම අකුසල් එක්ක හැප්පිලා අකුසල් ප්‍රහාණය කරලා රහත් තුන උත්තමයෝ ඉන්නවද උත්තමායෝ ඉන්නවද ඊළඟට අහන්නේ උපාසකයෝ ඉන්නවද උපාසිකාවෝ ඉන්නවද? ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා
එහෙම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාජ පටිකාදිය ප්‍රහාණය කළ ගිහිවෙයින් උපාසිකව 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි. උපාසිකාව 100ක් නෙවෙයි 200ක් නෙවෙයි 300ක් නෙවෙයි. ඒතර අපේ පිනතුන් හිතන්න බුද්ධ කාලේ අනාගාමී කාමරාග පටිඝවා ප්‍රහාණය කරපු ගිහිව ජීවිත ගෙවපු උපාසක උපාසිකා දහස් ගණන් ඉඳලා තියෙනවා. මොකද්ද වෙනස? කැපවීම. කෙලෙස් එක හැප්පෙන ගතිය. ඒ වීර්ය. ඒ ප්‍රතිපත්තිය අත් නොහැර අල්ලගෙන යෑම දිගටම. ඉතින් මේ වර්තමානයේ ධර්මය අවබෝධ කරගන්න බාධාවක් වෙලා තියෙන්නේ කිසියම්ම දෙයක් නෙවෙයි. සිහිය ඇති කරගන්නේ, නුවණ ඇති කරගන්නේ, වීර්ය වර්ධනය කරගන්නේ. කෙලෙස් එක්ක හැපි යන්නේ නැහැ. ඒවට යට වෙන්න දීලා ඉන්නවා. ඉතින් එදත් ධර්මයේ තිබේ අදත් ධර්මයේ තියෙන්නේ. එදත් මිනිස්සු හිටියේ අදත් මිනිස්සු හිටියේ ඉන්නේ. එදත් උපාසකයෝ එදත් උපාසකයෝ එදත් උපාසිකාව එදත් උපාසිකාව. එදා හිටපු අයත් හුස්ම ගත්ත අදින්න අයත් හුස්ම ගන්නවා. එදා හිටපු අයත් ආහාර පාන ගත්ත අදින්න අයත් ආහාර පාන ගන්නවා. එදා හිටපු අයත් ගේ දොර වැඩ කටයුතු කරා අද ඉන්න අයත් ගේ දොර වැඩ කටයුතු කරනවා. එදා හිටපු අයත් රැකියාවට ගියා අද ඉන්න අයත් රැකියාවට යනවා. හැබැයි එදා හිටපු අය අනාගාමී, එදා හිටපු අය සෝතාපන්න, එදා හිටපු අය සකෘදාගාමී අද. ඉතින් අපි මේ වැරදිච්ච තැන තේරුම් අරගෙන ප්‍රතිපත්ති බලවත් කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට සාකච්ඡා කරලා අවසාන වච්චගොත්තු මොකද සඳහන් කරන්නේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පැවිද්ද ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ අන්‍ය තීර්ථක සමාජිකයෙක් නිසා ඔබට මාස 4ක පිරිවෙසක් පුරන්න වෙනවා. පිරිවෙසක් පුරන්න වෙනවා සංඝයාගේ විශ්වාසය පිණිස. එතකොට සඳහන් කරනවා ස්වාමීනි මාස 4ක් නෙවෙයි අවුරුදු 4ක් වුණත් මං ඉන්නම් මාව පැවිදි කරගන්න. ඉතින් සඳහන් කරනවා සූත්‍ර දේශනා සඳහන් කළා තියෙනවා පැවිදි වෙලා නොබෝ කලකින්ම ආශ්‍රවසය කරලා අභිඥාලාභී සිව්පිලි සිබියාපත් මහරහතන් වහන්සේ නම බවට මේ උපාසකතුමා පත් වුණා කියලා. වච්චගොත්ත ගෘහපතියා පත් වුණා කියලා සඳහන් කරනවා. කොච්චර ගම්බීර ජීවිතයක්ද. ඉතින් මේ ජීවිත අපේ ජීවිතේට ලොකු ආභරණයක් කරගන්න ඕනේ. ආශිර්වාදයක් කරගන්න ඕනේ. ආදර්ශයක් කරගන්න ඕනේ. අපි වගේම ජීවත් වෙච්ච උතුමන් මේ ශාසනයට ඇවිල්ලා ජය ලැබුපු හැටි. හැම දිනාටම ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරනවා. තව තවත් ජීවිත චිත්තසංතාන ශක්තිමත් වේවා, ධෛර්යමත් වේවා, සිහිය නුවණ වැඩේවා. අකුසල් උපදින හැම මොහොතක මේවත් එක්ක හැප්පීමට අවශ්‍ය ඥානය, මානසික ශක්තිය, කායික ශක්තිය වැඩේවා. මේ උතුම් බුද්ධ ශාසනය තුලදීම නිර්වාණය සාක්ෂාත් කළ බුද්ධ ශ්‍රාවකයන් අතරට යන්නට පින්තුන්ට අවශ්‍ය සියලුම පරිසරයන් සකස් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති.